Welcome to my YouTube channel. Today we are going to discuss another very important lesson, how to describe a chart. There may be a bar chart, a pie chart, or a table for you to discuss or to describe. When you describe a chart, first describe about the situations the given data is related. ප්‍රස්ථාරයක් විස්තර කිරීමේදී පළමුව ඔබ අදාළ ප්‍රස්ථාරයෙන් පෙන්눔 කරන්නේ කුමක් පිළිබඳව දත්තද යන්න විස්තර කළ යුතුයි. Then, if it is a bar chart, you can describe about the horizontal and vertical axis. In පසුව එය ස්තම්භ ප්‍රස්ථාරයක් නම් හි සිරස් හා තිරස් අක්ෂ මොනවාද යන්න හැඳින්විය හැකි. අපි මෙතෙන්දී තිරස් අක්ෂයට horizontal axis ලෙසත් සිරස් අක්ෂය vertical axis ලෙසත් හඳුන්වනවා. After that, you can write about the highest, lowest and equal amounts. in පසුව ප්‍රස්ථාරයේ දෙස බලා එහි උපරිමාගයන්, අවමාගයන් සහ සමානාගයන් පිළිබඳව ඔබට විස්තර කළ හැකි. Then you can compare the given data. in පසුව ඔබට දී ඇති දත්ත සංසන්දනය කිරීමට හැකියාව ලැබෙනවා. එහිදී ඔබට දීලා තියෙන දත්තවලට අනුව මේකට වඩා මේක වැඩි, මේකට වඩා මේක අඩුයි ආදී වශයෙන් විස්තර කිරීම සිදු කළ හැකියි. Finally, you can add a conclusion according to the data given using your ideas. අවසාන වශයෙන් මේ ප්‍රස්ථාරය දෙස බලා ඔබට එළඹිය හැකි නිගමනයක් ඉදිරිපත් කිරීම වටිනවා. එය අපිට ලකුණු ලබා ගැනීමටත් උපකාරී වෙනවා. ප්‍රස්ථාරයෙන් ඔයගොල්ලන්ට පේන දත්තවලට අනුව තමුන්ට හිතෙන ගැළපෙන ඕනෑම අදහසක් මෙහිදී ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා. These phrases and words will help you to describe the chart. It may be a bar chart, pie chart or a table. The above bar chart, pie chart, table shows මූලිකවම හැඳින්වීම සඳහා මේක භාවිතා කරන්න පුළුවන් මේ වාක්‍ය ඉහත ස්තම්භ ප්‍රස්ථාරයෙන්, වෘත්ත ප්‍රස්ථාරයෙන් හෝ එහෙමත් නැත්නම් වගුවෙන් පෙන්눔 කරනු ලබන්නේ කියන එකයි අදහස් කරන්නේ. අදාළ විස්තරය ඊට පස්සේ ඉස්සරහට අපි ලියන්න ඕනේ. ඊළඟට අපිට දීලා තියෙන දත්ත number of එහෙම නැත්නම් amount of ප්‍රමාණයන්ගෙන් දීලා තියෙනවා නම් එතෙන්දී number of කියන එක පාවිච්චි කරන්න වෙනවා. ප්‍රතිශතයන්ගෙන් දීලා තිබ්බොත් අපි percentage of කියලා කියන එක ප්‍රතිශතයන්ගෙන් දීලා තියෙනවා පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම the highest ඉහළම අගය, උපරිම අගය, වැඩිම අගය දක්වන්න the highest කියලා අපි පාවිච්චි කරනවා. higher than කියන එක මේකට වඩා මේක වැඩි කියද්දි භාවිතා වෙනවා. the lowest කියන එක අඩුම කියන තේරුමත් එක්ක භාවිතා වෙනවා. lower than වඩා අඩුයි, මේකට වඩා මේක අඩුයි කියලා කියන්න. maximum උපරිම අගය දක්වන්න භාවිතා කරන තව වචනයක්. minimum අවම අගය භාවිතා කරන වචනයක්. ඒ වගේම the most popular කියන්න පුළුවන් දේවල් අතරින් වැඩියෙන්ම ජනප්‍රිය මේ අතර මොකක්ද කියන එක the most popular, least popular අඩුවෙන්ම ජනප්‍රිය, more popular than වඩා වැඩියෙන් ජනප්‍රියයි, less popular than වඩා අඩුවෙන් ජනප්‍රියයි, equal සමාන අගයන් තියෙනවා නම් එහිදී අපි පාවිච්චි කරන්නේ equal කියන වචනය. අවසානයේදී මම අදහස් කරා අපි මේක දිහා බලලා ඉවර වෙලා chart එක දිහා බලලා අපිට කියන්න පුළුවන් එළබෙන්න පුළුවන් නිගමනයක් ලියන්න ඕනි කියලා. එහිදී අපිට තුන්වෙනි ඡේදයට හෝ අලුත් ඡේදයකට පටන් ගන්නකොට මේ වැකිය පාවිච්චි කරන්න පුළුවන්. According to this chart we can see that
මේ ප්‍රස්ථාරය අනුව අපිට පේනවා කියන එක මුලට ආරම්භයේ විදිහට අරගෙන අපේ අදහස ඉදිරියට ලියාගෙන යාමයි අවශ්‍ය වන්නේ. ඒ වගේම මම ඉස්සෙල්ලත් මතක් කරා ස්තම්භ ප්‍රස්ථාරයක් නම් එහි තිරස් අක්ෂය නම් කරනවා horizontal axis කියලා. සිරස් අක්ෂය නම් කරනවා vertical axis කියලා. නැවතත් මතක් කරන්න තිරස් අක්ෂය horizontal axis, සිරස් අක්ෂය vertical axis. So let's look at some examples. The following bar graph shows you the details about the food that grade 11 students of your school like to have for breakfast. Study the chart and write a description. අපිට මෙතෙන්දී ප්‍රස්ථාරයෙන් දක්වලා තියෙන්නේ 11 වසරේ සිසුන් උදෑසන ආහාරයට ගැනීමට කැමති ආහාර පිළිබඳව ඒ වගේම අපිට කියනවා ඒක අධ්‍යයනය කරලා විස්තරයක් ලියන්න කියලා. වචන දීලා තියෙනවා අපිට the highest, the lowest, higher than, lower than, equal කියන වචන. මෙතෙන්දී අපිට ප්‍රශ්නේ දීලා තියෙන වචන අපි අනිවාර්යෙන් අපේ උත්තරය ඇතුළට ගන්න වෙනවා. එහෙම නොවුනොත් සමහරක් අවස්ථාවලදී ලකුණු අඩුවීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රස්ථාරය විස්තර කරනකොට හැම දත්තයක්ම මේක දීලා තියෙන දත්තවලට අදාළ හැම කොටසක්ම එකතු කරන්න මතක තබා ගන්න. So here is the answer. The above bar chart shows the details about the food that grade 11 students of our school like to have for breakfast. මම මේක ගලපගත්තේ පළවෙනි වාක්‍යයෙන්මයි ප්‍රශ්නේ තියෙන. ඉහත ස්තම්භ ප්‍රස්ථාරයෙන් පෙන්눔 කරන්නේ 11 වසරේ ළමයි උදෑසන ආහාරයට ගැනීමට කැමති ආහාර පිළිබඳව කියන එක. ඊට පස්සේ මම මුලදිත් මතක් කරා ස්තම්භ ප්‍රස්ථාරයක් නම් අපිට සිරස් තිරස් අක්ෂ නම් කරන්න හැකියාව තියෙනවා. The vertical axis represents සිරස් අක්ෂ නියෝජනය කරන්නේ the number of students සිසුන් සංඛ්‍යාව. මෙතෙන්දී නම් the horizontal axis represents the food items. ඊළඟට තිරස් අක්ෂය නියෝජනය කරන්නේ කෑම වර්ගය. such as කියලා කෑම ජාති ටික අපිට ලියන්න පුළුවන්. such as rice, milk rice, buns, string hoppers and hoppers. මූලික හැඳින්වීමෙන් පසු අපි එතනින් ඡේදයක් වෙන් කරලා ඊළඟ ඡේදයට යමු. ඒකෙදි the highest number of students like to eat milk rice for breakfast which is 50 students. මෙතෙන්දි මම කියනවා වැඩිම සිසුන් සංඛ්‍යාවක් ආහාරයට ගන්න කැමති කිරිබත් ප්‍රමාණය සිසුන් 50ක්. The lowest number of students like to eat hoppers. අඩුම ප්‍රමාණයක් කන්න කැමති ආප්ප. An equal number of students like to eat string hoppers and buns. සමාන ප්‍රමාණයක් සිසුන් කන්න කැමති ඉන්දියාප්ප සහ බනිස්. A lower number of students eat rice than buns. මෙතෙන්දි කියන්නේ බත් කන පිරිසට වඩා අඩු ප්‍රමාණයක් තමයි බනිස් කන්න කැමති. ඊට පස්සේ සංඛ්‍යාත්මක අගයන් අපිට කෙලින්ම ලියන්න පුළුවන් ඒවා තියෙනවා. 30 students eat rice and curry for breakfast. ඒක මම ලියලා තියෙනවා 30 දෙනෙක් සිසුන් උදෑසන ආහාරය සඳහා බත් ආහාරයට ගන්නවා කියන එක. අවසාන වශයෙන් අපිට ලැබෙන්න පුළුවන් නිගමනය මේ දෙස බලා. According to this bar chart we can see that 120 students out of 180 like to eat rice, milk rice and string hoppers. මේක දිහා බලපුවහම අපිට ඉන්න සිසු සංඛ්‍යාව 180ක් වෙනවා. 180න් 120ක්ම ළමයි කන්න කැමති බත්, කිරිබත් සහ string hoppers. මම කියනවා I think they are good for students. තව ඕනනම් අපිට එකතු කරන්න පුළුවන් they are good for the students for their health rather eating the junk food or short eats. මේ වගේ යොදන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට කියන්න වෙන්නේ මේ ගන්න ආහාර අනිත් ඒවාට සාපේක්ෂව කිරිබත්, ඉන්දියාප්ප සහ බත් කන එක ළමයින්ට වඩා හොඳයි කියන එක.
let's look at another example. This is a pie chart. අපි තවත් උදාහරණයක් දෙසට යමු. The following pie chart shows the percentage of students who like to visit various places in Sri Lanka. Describe the chart using about 100 words. අපිට වෙනද වගේම වචන දීලා තිනවා the highest, the lowest, equal වගේ වචන අපිට දීලා තිනවා. ඒ උපකාරී උදව් කර ගන්න ඕන අපි මේක විස්තර කරද්දී. මෙතන අපිට ප්‍රතිශත වශයෙන් තමයි දීලා තියෙන. අපි chart එක දිහා බැලුවොත් හැම වෙලෙම මතක තියාගන්න chart එක ලියන්න කලින් මොනවද තියෙන්නේ කියන එක අවබෝධයක් අරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඒක ලියන්න පටන් ගන්න ඕනේ. එක එක ළමුන් යන්න කැමති දිහාවල් තමයි මෙතන දීලා තියෙන්නේ. ස්ථාන ගැන අනුරාධපුර, කොළඹ, කැන්ඩි, නුවර, සීගිරිය, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය ගත්තොත් 125ක් ළමයි යන්න කැමතිලු. නුවරඑළිය 120ක් ළමයි නුවර යන්න කැමතිලු. අනුරාධපුරයෙන් 15ක් කැමතිලු. ඒ වගේ අගයන් දීලා තියෙන්නේ. අපි විස්තරයට යමු. The above pie chart shows the percentage of students who like to visit various places in Sri Lanka. ඉහත වෘත්ත ප්‍රස්ථාරයෙන් පෙන්වුම් කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන නරඹීමට යාමට කැමති ළමුන්ගේ ප්‍රතිශතය. The places are නුවරඑළිය, කැන්ඩි, කොළඹ, අනුරාධපුර, සීගිරිය and ත්‍රිකුණාමලි. ස්ථාන විදිහට නුවරඑළිය, නුවර, කොළඹ, අනුරාධපුර, සීගිරිය සහ ත්‍රිකුණාමලය දක්වලා තියෙනවා. මෙතෙන්දි විශේෂත්වය වෙන්නේ අපි දැන් වෘත්ත ප්‍රස්ථාරයක් දුන්නට පස්සේ අපිට ස්තම්භ ප්‍රස්ථාරයක වගේ xy අක්ෂ එහෙම නැත්නම් සිරස් අක්ෂ නම් කරන්න වෙන්නේ නැහැ. අනිත් ටික බොහෝ දුරට සමාන ලෙස තමයි ලියවෙන්නේ. The highest percentage of students like to visit නුවරඑළිය. වැඩි ප්‍රතිශතයක් ළමයි යන්න කැමති නුවරඑළිය which is 25%. ප්‍රතිශතය අගයක් විදිහට ලියලා තියෙනවා. 125ක් ළමයි යන්න කැමති නුවරඑළිය. The lowest percentage of students like to visit සීගිරිය which is only 12%. අඩු ප්‍රමාණයක් යන්න කැමති සීගිරියේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඒක 12ක්. An equal percentage of students like to visit අනුරාධපුර and ත්‍රිකුණාමලි. සමාන ප්‍රමාණයක් ප්‍රතිශතයක් ළමයි යන්න කැමති අනුරාධපුරේ සහ ත්‍රිකුණාමලිය කියන ප්‍රදේශවලට. 13% of the students like to visit කොළඹ. ප්‍රතිශතයක් වශයෙන් අගයක් දක්වන එකක් ලියලා තියෙනවා. 13ක් ළමයි කොළඹ යන්න කැමති. A higher percentage of students like to visit Kandy than Anuradhapura. වඩා වැඩි ප්‍රතිශතයක් ළමයි යන්න කැමති නුවර අනුරාධපුරයට වඩා. According to this pie chart, we can see that only 12% of the students like to visit Sigiriya. I think it is a surprise as it is one of the World Heritage Sites in Sri Lanka. අවසාන වශයෙන් මේ chart එක දිහා බලලා එළවෙන්න පුළුවන් නිගමනයක්. නැත්නම් අපිට දක්නට පුළුවන් දෙයක් විස්තර කරලා ලියන්න කිව්වා. ඒක තමයි මේ කරලා තියෙන්නේ. මේකට අනුව අපිට පේනවා 112ක් පමණයි ළමුන් සීගිරිය යන්න කැමති. මට හිතෙන විදිහට නම් ඒක පුදුමයක්. මොකද ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන් ලෙස නම් කරලා තියෙන ස්ථාන වලින් එකක් තමයි සීගිරිය. මේ වගේ ඔයාලට ගැලපෙනවා කියලා හිතෙන මේ chart එකට ගැලපෙන ඕනෑම දෙයක් මෙතෙන්ද ලියන්න අවස්ථාව තියෙනවා. I think කියලා අපිට ඒ වගේ වාක්‍ය රටා පාවිච්චි කරන්න පුළුවන්. මට හිතෙනවා කියන අර්ථයත් එක්ක ඔයාලට හිතන දේ ගලපලා ලියන්න. I'll read out it again. The above pie chart shows the percentage of students who like to visit various places in Sri Lanka. The places are නුවරඑළිය, Kandy, කොළඹ, අනුරාධපුර, සීගිරිය and ත්‍රිකුණාමලි. The highest percentage of students like to visit නුවරඑළිය which is 25%. The lowest percentage of students like to visit Sigiriya which is only 12%. An equal percentage of students like to visit Anuradhapura and Trincomalee. 13% of the students like to visit Colombo
A higher percentage of students like to visit Kandy than Anuradhapura. According to this pie chart, we can see that only 12% of the students like to visit Sigiriya. I think it is a surprise as it is one of the World Heritage Sites in Sri Lanka. chart එකේ තියෙන જાති අපි නැවතත් විස්තර කරන දේවල් ටිකක් මතක් කරොත් ඉස්සෙල්ලාම chart එකෙන් මොනවද පෙන්눔 කරන්න කියන එක අපි කතා කරනවා. ඊට පස්සේ අදාළ විස්තර වලට අනුව යන්න කැමති නැත්නම් ඒක කණ්ඩ කැමති දේවල් නම් ඒ මොනවද කියන එක ඒ වගේ අදාළ කරුණු ටික දක්වනවා. ඊට පස්සේ ඉහළම අගයක් හෝ ඉහළම ප්‍රතිශතයක් දක්වලා තියෙන්නේ මොනවද කියන එක කතා කරන්න ඕනේ. අඩුම ප්‍රතිශතයක් හෝ අඩුම අගයක් දක්වලා තියෙන්නේ මොනවද කියන එක සඳහන් කරන්න ඕනේ. සමාන අගයන් තියෙනවා නම් ඒ පිළිබඳව විස්තර කරන්න ඕනේ. සංසන්දනය කිරීම ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම අපිට සංඛ්‍යාත්මක අගයක් විදිහට ප්‍රමාණයක් හෝ ප්‍රතිශතයක් දක්වන්න අවස්ථාව තියෙනවා. අවසාන වශයෙන් අලුත් ඡේදකින් පටන් අරගෙන මේක දිස බලා ප්‍රස්තාරය දිස බලා අපිට ලැබෙන්න පුළුවන් නිගමනය කුමක්ද කියන එක ලියන්න ඕනේ. Let's move to another example. Here they have given a table. Actually, it is from the 2017 O-level paper. The following table tells you where 125 students in your school like to study after their A-level examination. Write a description based on the information given in the table. Use about 100 words. අපිට කියනවා මෙතෙන්දි මේ වගුවෙන් පෙන්눔 කරලා තියෙන්නේ අපේ පාසලේ ඔබගේ පාසලේ ළමයි 125 දෙනෙක් ඒගොල්ලන්ගේ A level විභාගයෙන් පස්සේ අධ්‍යයනය ලබන්න කැමති රටවල් පිළිබඳව කියලා. මේ පිළිබඳව අධ්‍යයනය කළා විස්තරයක් ලියන්න කියලා අපිට කියන්නේ. අපි බැලුවොත් country එකයි ඒ වගේම number ප්‍රමාණය දීලා තියෙනවා ඒ වගේම percentage ප්‍රතිශතයක් දීලා තියෙනවා. අපිට එතකොට මේ කරුණු දෙනකොට වැඩිපුර අපිට ලියන්න තියෙන කරුණු කියන්නේ ලේසියෙන් ලියා ගන්න පුළුවන් වෙනවා. මොකද numbers විතරක් දුන්නට වඩා ප්‍රතිශතයක් තියෙනකොට ඒ සම්බන්ධවත් අපිට chart එක විස්තර කරද්දී chart එක හෝ table එක විස්තර කරද්දී කතා කරන්න හැකියාව ලැබෙනවා. එහෙම නිසා අර කරුණු වැඩියෙන් දුන්නාම අපි දිගැස්මකට ලක් වෙන්න හොඳ නැහැ. අපිට මෙතනදී රටවල් විදිහට ඇමරිකා, ඉංග්ලන්ඩ්, ජපාන්, ඉන්දියා, රෂ්යා, ඕස්ට්‍රේලියා and other countries. Other countries කියන්නේ අනිකුත් රටවල් කියන එක අදාළව එකක් අරගෙන තියෙනවා. total එක මුළු වගේ තියෙනවා numbers වලින් නම් 125 125 දෙනෙක් අරගෙන තියෙනවා. ඇමරිකාවට අපි ගත්තොත් මේක නිකන් අපි කල්පනා කරලා බලලා කියන්නේ බැලුවොත් ඇමරිකාවේ 30 දෙනෙක් යන්න කැමති, ජපානයේ 25ක් යන්න කැමති, එංගලන්තයේ 28ක් යන්න කැමති. ඔය විදිහට දක්වලා තියෙනවා. සමාන ආගයන් දෙකකුත් තියෙනවා ඉන්දියා සහ රෂ්යා කියන රටවල් දෙකට. අපි ආන්සර් එකට යමු. The above table tells where 125 students of our school like to visit after their A-level examination. කලින් අවස්ථාවල සඳහන් කරා වගේම අපිට උපදේශයෙන් නැත්නම් ප්‍රශ්නේ තියෙන මුල කොටසෙම මේක ගලප ගන්න පුළුවන් වෙනවා. ඒකේ පොඩි වෙනස්කම් එක්ක the above tables tells where 125 students of our school like to visit after their A-level exam. ඉහත වගුවෙන් පෙන්눔 කරන්නේ 125 දෙනෙක් අපේ විද්‍යාලයේ ළමුන් A-level වලින් පස්සේ යන්න කැමති රටවල්. The details are given in numbers as well as in percentages. මම මෙතනදී විශේෂ කරලා ගත්තා මේ විස්තර අපිට ඉලක්කමින් නැත්නම් ප්‍රමාණයන්ගෙන් වගේම ප්‍රතිශතයෙන්ුත් දීලා තියෙනවා කියන එක.
The countries they like to visit are America, England, Japan, India, Russia, Australia and other countries. ඔවුන් යාමට කැමති රටවල් විදිහට ඇමරිකාව, එංගලන්තය, ජපානය, ඉන්දියාව, රුසියාව, ඕස්ට්‍රේලියාව සහ අනිකුත් රටවල් දක්වලා තියෙනවා. The highest percentage of students like to visit America, which is 24%. වැඩිම ප්‍රතිශතයක් ළමයි යන්න කැමති ඇමරිකාවට, ප්‍රතිශතය 24%ක්. The lowest percentage of students like to visit other countries. අනිකුත් රටවල් වලට යන්න කැමති ළමයි සංඛ්‍යාව තමයි අඩුම ප්‍රතිශතයක් ඉන්නේ. An equal number of students like to visit India and Russia. අපිට අර ප්‍රතිශතයන් සහ අගයන් කියන දෙකම දුන්නාට පස්සේ මෙතෙන් තියෙන විශේෂත්වයක් තමයි අපිට එතකොට හැකියාව ලැබෙනවා ඒ දෙකම ආශ්‍රය කරගෙන කරුණු ලියන්න. එම නිසා තමයි an equal number of students කියලා මට ගන්න පුළුවන් වුණේ. ප්‍රතිශතය විතරක් තිබ්බනම් මේක මෙහෙම දාන්න පුළුවන් වෙන්නේ නැහැ මට. A higher number of students like to visit England and Japan. මෙතෙන්දිත් මම ඒ කරුණ යොදාගෙන තියෙනවා නම් වැඩි සිසුන් සංඛ්‍යාවක් එංගලන්තය යන්න කැමති ජපානයට වඩා. A lower number of students like to visit Russia than Australia. වඩා අඩු ළමුන් පිරිසක් රුසියාව යන්න කැමති ඕස්ට්‍රේලියාවට වඩා. ඊට පස්සේ සංඛ්‍යාත්මක අගයක් විතර ප්‍රතිශතයක් දක්වලා තියෙනවා. 20% of the students like to visit Japan. 20%ක් ළමුන් යන්න කැමති ජපානය. අවසාන වශයෙන් මේක දිහා බලා එළබෙන්න පුළුවන් නිගමනය අපි ලියමු. According to this chart we can see that most of the students prefer to visit well developed countries. මට මේකෙන් පේන විදිහට ගොඩාක් ළමුන් යන්න කැමති වඩා හොඳ සංවර්ධිත රටවල් වලට. I will read out it again. The above table tells where 125 students of our school like to visit after their A-level examination. The details are given in numbers as well as in percentages. The countries they like to visit are America, England, Japan, India, Russia, Australia and other countries. The highest percentage of students like to visit America, which is 24%. The lowest percentage of students like to visit other countries. An equal number of students like to visit India and Russia. A higher number of students like to visit England than Japan. A lower number of students like to visit Russia than Australia. 20% of the students like to visit Japan. According to this chart, we can see that most of the students prefer to visit well-developed countries. Let's move to another example. This is the question from 2016 O-level paper. The following bar graph shows the leisure time activities or the leisure activities of some students of the southern province. Study the bar graph and write a description about it. Use the following words. Use about 100 words. මෙතෙන්දි පෙන්වන්නේ දකුණු පළාතේ සිසුන්ගේ විවේකී වේලාවට කරන කටයුතු වල දත්ත කියලා අපිට දීලා තියෙනවා, තොරතුරු කියලා දීලා තියෙනවා. ඒ වගේම එක දිහා බලලා විස්තර කරන්න කියලා වචනත් අපිට දීලා තියෙනවා. highest, almost, equal, least, lower than, higher than, most popular, less popular වගේ වචන. විශේෂත්වය වෙන්නේ මෙතන chart එක වෙනදාට වඩා වෙනස් වෙන්නේ chart එකේ දීලා තියෙනවා ස්ත්‍රී පුරුෂ එහෙම නැත්නම් ගැහැණු පිරිමි කියලා කොටස් දෙකක්, ගැහැණු ළමයි පිරිමි ළමයි කියලා කොටස් දෙකක් දීලා තියෙනවා. මේක අර වෙනදාට වඩා අපි සාමාන්‍ය chart එකට වඩා වෙනස් වුණාට අපිට කරුණු වැඩි වෙන්න මම ඉස්සෙල්ලත් සඳහන් කළා වගේ කරුණු වැඩි වෙන්න අපිට ලියන්න පහසු වීම තමයි සිද්ධ වෙන්නේ. ගලපගෙන ලියන්න පුළුවන්. වෙනදාට අපි පිරිමි ළමයි වැඩි සංඛ්‍යාවක් ඉන්නේ හිතුවත් ස්විමින් වලට කියලා කියනවා නම් මට දැන් කියන්න පුළුවන් වෙනවා මෙතෙන්දී ගැහැණු ළමයිනුත් වැඩි පිරිසක්ම ඉන්නේ ස්විමින් වලට. ඒ වගේ සංසන්දනය කිරීම ගැහැණු ළමයි සහ පිරිමි ළමයි අතර සංසන්දනය කිරීම වගේ දේවල් ඇතුළත් කරන්නත් පුළුවන්. ඒ නිසා අපිට කරුණු වැඩියෙන් ලියන්න අවස්ථාවක් තියෙනවා මේ වගේ එකක් ආවට පස්සේ. අපි සිරස් අක්ෂ බැලුවොත් සිරස් අක්ෂයෙන් percentage ප්‍රතිශතයත් තිරස් අක්ෂයෙන් leisure activities කියන්නේ විවේකී වේලාවට කරන කටයුත්තත් පෙන්눔 කරනවා. chess, tennis, playing chess වගේ playing tennis, swimming, cycling ඔය හතර තමයි භාවිතා කරලා තියෙන්නේ. Let's move to the answer.
The above bar graph shows the leisure time activities of some students of Southern Province. The vertical axis shows the percentage of students. The horizontal axis shows represents the leisure activities of students. They are playing chess, playing tennis, swimming and cycling. පුරුදු විදිහටම අපි chart එකෙන් මොකද්ද පෙන්වන්න කරන්න කියන එක සඳහන් කරලා තියෙනවා දකුණු පළාතේ සිසුන් කිහිප දෙනෙක්ගේ සිසුන්ගේ විවේකී වෙලාවට කරන කාර්යයන් තමයි පෙන්වන්න කරන්නේ. ඒ වගේම මේක ස්තම්භ ප්‍රස්ථාරයක් නිසා අපි සිරස් අක්ෂය නම් කිරීම සහ තිරස් අක්ෂය නම් කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මෙහිදී අපිට දත්ත දීලා තියෙන්නේ chess එල්ලම් කිරීම, ටෙනිස් එල්ලම් කිරීම, පිහිනීම සහ බයිසිකල් පැදීම සම්බන්ධව කියන එක දක්වලා තියෙනවා. දෙවෙනි ඡේදයට ගියම්පුවාම the highest percentage of girls and boys do swimming as their leisure time activity. වැඩිම ප්‍රතිශතයක් ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් ඒගොල්ලන්ගේ විවේකී වෙලාවට කරන කාර්ය විදිහට කරන්නේ පිහිනීම. The lowest percentage of boys play tennis while the lowest percentage of girls play chess. මේ වගේ අපිට වාක්‍යයක් ලියන්න පුළුවන් වෙන්නේ දෙපාර්ශ්වයක් පිළිබඳ දත්ත දීලා තිබ්බොත් විතරයි. මෙතෙන්දිම අරගෙන තියෙන්නේ අඩුම ප්‍රමාණයක් පිරිමි ළමුන් ටෙනිස් එල්ලම් කරන අතර අඩුම ප්‍රමාණයක් ගැහැණු ළමයි chess එල්ලම් කරනවා කියන එක. More girls play tennis than boys. වඩා වැඩි ගැහැණු ළමයින් පිරිසක් ටෙනිස් එල්ලම් කරනවා පිරිමි ළමයින්ට වඩා. Less percentage of girls do cycling than boys. බයිසිකල් පැදීම ගත්තොත් වඩා අඩු පිරිසක් තමයි ගැහැණු ළමයි පිරිමි ළමයින්ට සාපේක්ෂව බයිසිකල් පදින්නේ. About 50% of the girls play tennis. 50%ක් විතර ගැහැණු ළමුන් ටෙනිස් එල්ලම් කරනවා. About 80% of the boys do cycling. 80%ක් පමණ පිරිමි ළමුන් bicycle පැදීම කරනවා. According to this graph, we can see that swimming is a very popular activity among these girls and boys. මේකට අනුව අපිට පේනවා ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් අතර වඩාත් ජනප්‍රිය ක්‍රියාවක් වශයෙන් පිහිනීම. I'll read out it again. The above bar graph shows the leisure time activities of some students of the Southern Province. The vertical axis shows the percentage of students. The horizontal axis represents the leisure activities of the students. They are playing chess, playing tennis, swimming and cycling. The highest percentage of girls and boys do swimming as their leisure activities. The lowest percentage of boys play tennis while the lowest percentage of girls play chess. More girls play tennis than boys. Less percentage of girls do cycling than boys. About 50% of the girls play tennis. About 80% of the boys do cycling. According to this graph, we can see that swimming is a very popular activity among these girls and boys. Let's move forward from here. Try it yourself. මෙම ක්‍රියාකාරකම් ඔබ විසින් උත්සාහ කරන්න. මම උත්තර කියන්නේ පාඩම් පැහැදිලි කරන්න යන්නේ නැහැ මෙතෙන්දී. ප්‍රශ්නය කියවා උත්තර සොයා ගැනීමට උත්සාහ කරන්න. ඉන්පසුව වීඩියෝ එක ඉදිරියට නැරඹීම තුළින් උත්තර ඔබට සොයා ගැනීමට හැකිවනු ඇති. බලා ගැනීමට හැකිවනු ඇති.
check your answers whether they are correct or not. I am moving forward to another activity. First try it out yourself and let's check the answers later. Please check your answers. I'll move forward to another activity. This is the 2009 O-level question. Go through the question and try to write a description about the chart. Try it yourself. It will be helpful for you to understand how to write the description of the chart properly. Still, if there's still difficulties, please go through the lesson again from the beginning. Let's move to the answer. I am moving to another activity. This is the 2014 oral question. They have given a table and you have to study the table and write a description about it. Later you can check it with the answer.
මෙහිදී සෑම විටම පිළිතුරු සපයා ඊළඟට උත්තරය බලන්න ඔයාලගේ පිළිතුරත් එක්ක වීඩියෝ එක නවත්තලා උත්තර ලියලා ඊට පස්සේ ඔබගේ පිළිතුර සමග එක පිළිතුර සසඳන්න වැරදි අඩුපාඩු ඇතනම් මේවා සකසා ගන්න. Let's move to the answer. So I think you have got some idea about how to write a description about a chart, a table, a chart or a table. මම හිතනවා ඔයාලට යම් අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මේ වීඩියෝ එක නරඹලා කොහොමද අපි ප්‍රස්තාරයක් එහෙම නැත්නම් වගුවක් දුන්නොත් විස්තර කරන්න කියලා. වීඩියෝ එක නැවත නැවත නැරඹීමෙන් වඩා හොඳින් ප්‍රස්තාර විස්තර කිරීමට අවශ්‍ය කරන දැනුම එකතු කරගන්න. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න. So thank you for watching. Please like and subscribe us for more videos like this.